වස්සාන ධර්ම දේශනා සමහරක් තැන්වලදී කැලණි පන්සලට එහෙම ගිහිල්ලා වන්දනා කරනකොට මේ ලැජ්ජ හිතෙනවා අපිට අපි ගැන. කියන්නේ අපි මේක කුලකයක්ද කියලා. හැම දෙයින්ම මේ ඊතර වෙන්න පහන වෙලා හිඟා කරනවා. සමහර ස්වාමීන් වහන්සේලා මගේ අපේ ආරණ්‍ය වලට ඇවිල්ලා අනේ ස්වාමීන් අපිට සබංකටයක්වත් නැහැ. මං ඉතින් බලලා මේ බුද්ධ ශාසනය එතනට වැටිලා නැහැ තාම. ඔය ලැජ්ජ නැති කතාව කියන්න එපා. වහන්සේ හොඳට පිළිවෙත් පුරාගෙන ගමේ පිණ්ඩපාත කරගෙන ඉන්නකො මිනිස්සු මොකද කරන්නේ බලන්න. පන්සලට වෙලා නිකම්ම කාලේ කකා ඉන්නකොට එතකොට එහෙම මිනිස්සු එහෙම එකක් වෙන්නේ නැහැ ඉතින්. ඒකයි. මේ ශාසනය මතක තියාගන්න දේවදත්ත සාහිණාසයවත් එහෙම බඩගින්න හිටියා කියලා නේ. මහා වගකීමක් සහිත තැනක් මේක. මිනිස්සු දන්පත හදාගෙන ගෙනල්ලා කොසපත් දෙදලා පූජා කරන. හැබැයි අපි ගත්තාම මහාන වෙන්නේ නැත්තු අතරේ. පවා සසර දුක කෙලවර කරගන්නවා කියන එකට වඩා පේන්නේ යන ජීවිතේ මේන්ටේන් කරනවා කියන එක. අර මම දැක්ක ඊයේ පෙරේදා එක දුවක් තමන්ගේ විවාහය දවසේද කොහෙද ගිහිල්ලා මහාන වෙලා. මේක මේ හිනා වෛරල්. කසාද බැඳලා ඊට වඩා හොඳයි කියලායි මට හිතුණා. හරි. ඇත්ත කතාව. මොකද යාමින් කහමින් ධනක් පිනක් කරගෙන ජීවත් වෙනවා. දැන් කෙලින්ම මේ තොණ්ඩුවට අහු වුණා වගේනේ. වටාත්ත තියාගන්න තේරෙන්නේ නැතිව සිවුර පරව ගන්න තේරෙන්නේ නැතුව මේ දැන් මාධ්‍ය වලට ඇවිල්ලා සංදර්ශනයක් වෙනවා කියන්නේ ඊට වඩා හොඳයි විවාහ වුණා. වැරදි තැනින් නම් මේක අල්ලගන්න එපා. පිටින් මේ ශාසනය මැජික් පෙන්වන්න තියෙන ශාසනයක් නෙමෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ අර උඩර නැගල පින්ඩෝල බාරද්වාජ මහරහතන් වහන්සේ කිව්වා දැන් නල්ලේ අලුත් ගාගනින් කියලා. හරිද? මේ කියන්නේ මැජික් පෙන්වන්න නෙමෙයි ශාසනය ආවේ. දර්ශනයක් අවබෝධ කරගන්න. ඒ දර්ශනය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ පිංගුතුනි. අපි අඳින සිවුරේවත්, අපි කපන කොණ්ඩේ විදිහවත්, අපි පොරවන විදියෙන්වත්, අපේ ලස්සනවත්, අපේ අලංකාරයවත් ඒවත් එක්ක බැඳෙන මානසිකත්වයට මේවා පුහු මානසිකත්වය. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුරුණෑගල මැල්සිරපුර රත්තරන් හන්දියේ ලිපිනේ පදිංචි දැනට ඩුබායිහි සේවයේ නියුතු ජේ.එම්. චන්ද්‍රවතී මණිකේ මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ ජනවාරි මාස 14 වන දින උපන්දිනය සැමරූ ගයාන් නිශාර් මුණුපුරාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමින් මුණුපුරාට සෙත් ප්‍රාර්ථනා කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කේනස්සු නියති ලෝකෝ කේනස්සු පරිකස්සති කිස්සස්සු ඒක ධම්මස්ස සබ්බේව වසමන්ව ගුහුති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක පින්වතුන් සූදානම් වන්නේ ඒ උතුම් ධර්මයෙන් බිදක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් මේ උතුම් ධර්ම දේශනාව විකාශය කිරීමට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ කුරුණෑගල මැල්සිරිපුර රත්තරන් හන්දිය ලිපිනේ පදිංචි දැනට ඩුබායිහි සේවයේ නියුතු ජේ.එම්. චන්ද්‍රාවතී මණිකේ මහත්මිය ප්‍රධාන අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන ජනවාරි 14 වෙනි දින උපන්දිනය සැමරූ ගයාන් නිශාර් මුණුබුරාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරගෙන කොරෝනා වසංගත හේතුවෙන් ජීවිත අහිමි වූ සියලුම ශ්‍රී ලාංකිකයන්ට පින් අනුමෝදන් කිරීම, ගංවතුරු විපත් ඇතුළු ස්වභාවික විපත් වලට මුහුණ දීමේ ගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම, මේ දේශනාවට දායකත්වයේ දරන චන්ද්‍රාවතී මණිකේ මහත්මියට වහවහාම සුඛාපටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස
චන්ද්‍රාවතී මණිකේ මහත්මියගේ දයාබර දූ දරුවන් ඇතුළු පවුලේ සැමටත් සියලු ගම්වැසි අසල්වැසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන උදා වූ 2022 නව වසරට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කිරීමට ගයාන් දුෂ්‍යන්ත මහත්මිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් කාලය ධර්ම දේශනාව සඳහා යොමු කරගන්නවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇහුනේ නැතිකොට සත්වයා මේ සසරේ අතරමං වෙනවා. සත්වයාට හැමතිස්සෙම සංසාරයේ කියන එක වැහෙනවා. සත්වයාට සංසාරයේ කියන එක වැහෙනවා. මොකෙන්ද වෙන්නේ? අවිද්‍යාවෙන්. අපිට කාටවත් පූර්ව භවයේ පේන්නේ නැහැ. අපිට කාටවත් පූර්ව භවයේ පේන්නේ. පූර්ව භවයේ පසකින් තැබේවා. දැන් මගේ ජීවිතේ මම හැමතිස්සෙම ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට දැන් මට අවුරුදු 28ක් විතර. ඒතර මම මුල් කාලේ දේවල් සමහර ඉස්කෝලේ යන කාලේ අවුරුදු 16, 17, 18, 19, 20 මේ කාලය ඇතුළත අපේ ජීවිත ගෙවිච්ච හැටි දැන් මට අරමුණු වෙන්නේ නැහැ නේ. ඇත්ත කතාව. දැන් අරමුණු වෙන්නේ. හේතුව හැමතිස්සෙම හිත වර්තමානියත් එක්ක වර්තමාන ආරම්මන අරමුණු කර ඒ ඔස්සේ ප්‍රපංච ගොඩනගනක ඒවා තුලම ප්‍රමාදභාවයට පැමිණෙනවා මිසක දුක කියන එක කල්පනා කළ නැවත වාරයක් මා මේ වගේ දුකකටපත් වෙනව නේද කියලා අතීත වශයෙන් අනාගත වශයෙන් වර්තමාන වශයෙන් අතරම කම්පෙයාර් කරන්න තරම් මේ හිත ෂාප් නෑ, සමාධිමත් නෑ, සිහියක් නෑ. ඒකට තමයි කියන්නේ නොවිසිරුණු හිතක් කියන එක යෝගාවචරයට ඉතා වැදගත්. ඇයි? සමාධිය කියන එකෙන් තමයි හිතන්න පුළුවන් අවස්ථාව දෙන්නේ. හිතන්න මගේ පින්වතුන්ට පාන් කපන්න පිහියක් පාවිච්චි කරන්න එපා. ඒ වගේ මේ කෙලස් කියන උණපඳුර කපලා දාන්න අපිට සිහිය කියන මුහත් ආයුධය පාවිච්චි කරන්න වෙනවා සමාධියත් එක්ක. සමාධිය කියන අතින් අල්ලලා සිහිය කියන මුහත් කඩුවෙන් තමයි මේ මෝහන්ධකාරය අපිට දුරු කරන්න වෙන්නේ. හැබැයි සත්වයාට මොකක්දෝ කර්මයකට ජීවිත යථාර්ථය දැනෙන්නේ. දැන් පිටුතුනි හිතන්න දැන් අපිට අවුරුදු අපි සාමාන්‍ය ජීවත් වෙනවා. එතකොට දැන් තව ටික කාලෙකින් මම වයසට යනවනේ. ඔකනේ ඇත්ත. ඒතර මං වයසට යනකොට මේ තියෙන තරුණ රූපේ මට නැති වෙනවා. හරිද? මේ යථාර්ථයනේ. තරුණ රූපේ නැති වෙනකොට දැන් මම වයසක කෙනෙක් දකින්නකොට හැමදාම කල්පනා කරන දෙයක් දෙයනේ මට මෙතනටපත් වෙන්න වෙනවනේ. බොරුද? පත් වෙන්නේ නෝනේ. මේ අත දැන් නම් ටිකක් තරුණ පාටට තියෙනවා. රැලි වැටිලා, නියපොතු ගැලවිලා. ඒ කියන්නේ ඇත්තටම මේක මහා මේ කියා ගන්නවත් ඉතින් බැරි තරම් අපහසුතාවයකට අපිපත් වෙනවා අනාගතේ. මමපත් වෙනවා. ඔබපත් වෙනවා. කයි ඇත්ත. ත්‍රිපත් වෙන තැන මම දන්නවා. එකක් මම අනිවාර්යෙන් වයසට යනවා. එතකොට මේ තියෙන දැන් ඉස්සර අප කොණ්ඩ කළු පාටට වැවෙනවා. දැන් ඉන්නේ තව ටික කාලෙකින් දැන් තාම කළු කෙස්. නමුත් මම දන්නවා තව අවුරුදු 10ක් 15ක් යනකොට මේකේ සුදු කෙස් ගහක් එනකම් මේ බලන් ඉන්නේ වෙනකම්. එනවා. එනකොටම තේරුම් ගන්නවා දැන් ඔබ වයසට යන්න පටන් අරගෙන ඉවරයි. මේ තරුණ කාලේ තාම ගෙවෙනවා. දැන් ඔබ වයසට යන්න පටන් ගත්තාය කියන තැන අපි මුණ දෙන්න. ඒ කියන්නේ එතනට අඩිය තියාගන්න ලෑස්ති. ඒ තියෙන අඩිය හොඳට බරට තියාගන්න අපි ලෑස්ති. ඔබත් ලෑස්ති. මම ලෑස්ති කියලා කියන්නේ ඔබටත් ලෑස්ති වෙන්න කියලා. ඒ වයසට යෑමත් එක්ක ලෙඩ රෝග, විවිධ විෂමතා, කායික අපහසුතා. එතකොට සීනි හැදෙයි. එහෙම හැදෙන්නේ. කොලෙස්ටරෝල් හැදෙයි. බයිපාස් කරන්න වෙයි බොහෝ විට. පිළිකා හැදෙයි. තවනාද නොයෙක් දේවල් වකුගඩු නරක් වෙයි වෙන්න පුළුවන්. ඒත් මම ඒ ආදීනවේ දකින්න. දැන් මම කල්පනා කරනවා දැන් ධම්මවිජය ස්වාමීන් වහන්සේ දැන් තරුණයින් දැන් මම උතන්ටපත් වෙනවාමනේ. හරිද? මේක දුකක් නේ. ඒ අවස්ථාව දුකක්. වයසට යෑම ඒකත් එක්ක විඳින්න වෙන ලෙඩ රෝග කන්දරාව ඊට පස්සේ මරණය දක්වා විඳින්න වෙන පීඩාව. ඒක ඉතින් සැපක් කියලා කවුරු හරි කෙනෙක් හිතනවා නම් බනහන එක නවත්තන්න. බනහන එක නවත්තලා ඒ කියන්නේ ඔබ බනහන්නේ වැඩක් නැහැ දැනට. දැන් අහනවා නම් මෙච්චර කාලයක් තාමත් මේව ගැන බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නවනම් පිංගුතුනි ඇත්තටම ඉතින් ඔබ ගැන මට තියෙන හරි අනුකම්පාව. මොකද ඔබ මේ මනුස්ස ජීවිතේ බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජන ගන්න බලාගෙන ආපු අය නෙමෙයි. වෙන මොකටද ඉපදිලා රැල්ලට බුදුදහම යන අය. හැබැයි මේ අවබෝධයෙන් යුක්ත කතාව ඔළුවේ තියෙනවා නම් මම වයසට යන කෙනෙක් කිය, මම ලෙඩ වෙන කෙනෙක් කිය, මම මරණයටපත් වෙන කෙනෙක් කිය,
ඒ දුකට මා භජනය වීමට නියමිතය. ඒ දුකට භජනය වෙන එක නවත්තන්න බෑනේ දැන්. මැරෙන්න. අපි ඔක්කොම මැරෙමු. මැරුණොත් මොකද? ආයිත් උපදිනවනේ කියලා. ඒකනේ සසරේ ස්වභාවය. සංසි ආයි උපදින කැලල කොහින්ද එන්නේ? ඒ ආයි උපදින කැලලට තමයි අපිට ශාස්ත්‍රූ කෙනෙක් ඕනේ. ඒක අපේ තනි මනසට ගෝචර වෙන්නේ නැහැ ඇත්තටම. දැන් ඉතින් විද්‍යාවෙන් එහෙම මෙහෙම පුනර්භවය කියලා හොයා ගන්නවා, නැවත ඉපදීම කියන එක ගැන කතා කරනවා. සත්‍ය සසරින් සසරට යනවාද කියන එක. ඒ කැලලට තමයි ශාස්ත්‍රූ කෙනෙක් ඕනේ වෙනවා. හැම ආගමකම සංකල්පයක් තියෙනවා, සන්දර්භයක් තියෙනවා. ආයි උපදින කැලල. ඒ උපදින කැලල කියන පොඩි කොටස තියෙනවා. කට්ටියක් ඒකේ රවට්ටන. මොකද ඕගොල්ලෝ හැමදේම යාඥා කරොත් ඕගොල්ලන්ව ස්වර්ගයට ගෙනියනවා. ඒ කොටසට බය වෙන ඒ කොටසින් නිවන් දැම්මම. හිතන්නකෝ මම පොඩි කාලේ මට කිව්වා නම් ඕගොල්ලෝ ස්වර්ගයට යනවා. මෙහෙමයි ඕගොල්ලෝ මැරෙනවා. මැරුණාට පස්සේ දෙවියන් වහන්සේ එක්ක එකතු වෙන්න අරකද මේකද මෙහෙමද කිව්වා නම් මම යාගමට යන්න ඉඩ තිබ්බා. හැබැයි ඊට කලින් බුදුදහම වැටිච්ච නිසා පූර්ව පින තමයිනේ. පූර්ව පින අර දෘෂ්ටියට ගිය කෙනා ආයි ගලවන්න බෑ. දැන් හිතන්නකෝ පින්වතුනි. දැන් බුදුරජාන් වහන්සේගේ දර්ශනය නිවැරදි දර්ශනයක් නේ. ඒතර අපි කවදාවත් ගලවල වෙනත් ආගමකට බඳවන්න බෑනේ. ඒ වගේම ඒගොල්ලන්ට ඒක වැරදි දර්ශනයක් වුණා තමන් වැහැගත් දෘෂ්ටිවල ඒ මිනිස්සු වැහැගෙන ඉන්නේ. මේ කියන්නේ වෙනත් ආගමක් ගැන නෙමෙයි. මේ වෙනත් ආගමක් ගැන නෙමෙයි කියන්නේ. නමුත් මේ යථාර්ථය. ඒකට උපදින කොටස සමහරු යක්ෂයා ගාවට යනවා කියලා කියනවා. හැබැයි ලෝකේ පැවැත්ම ගත්තට පස්සේ ලෝකයේ මිනිස්සු උපදින මැරෙන හැටි බැලුවාට පස්සේ එහෙම මේ මැරෙන එක ස්වර්ගයට යනවා කියලා එකක් නැහැ. මොකද මැරෙන එක මිනිස්සු වෙලා උපදින්නේ කොහොමද? දැන් මැරෙන කෙනා මම කියන පොඩි තර්කයක්. මැරෙන කෙනා එක්ක ස්වර්ගයට එක්ක යක්ෂයා ගාවට යන්න ඕනේ. සල්ලි භාග තියෙන ලස්සන වෙලා මිනිස්සු වෙලා උපදින්නේ කොයි කොටසින්ද? ඒ කොටස ලැබෙන්නේ මොකක් කරුත්? ඒක කියන්නේ මට ස්වර්ගස්ත වෙන්න ඕනිත් නෑ. යක්ෂයා ගාවට යන්න ඕනිත් නෑ. මට ඕනේ හොඳ ඊළඟ ජීවිතය ආයි පරිපූර්ණ මිනිසෙක් වෙන්න. මම මොකද්ද කරන්න ඕනේ? ඒකට පිළිතුරු කොහෙවත්. ඒකට පිළිතුරු තියෙනවා බුදුරජාණන් වහන්සේක. මනුස්ස භූතස්සප උපකාරානි පුඤ්ඤානි, දේව භූතස්සප උපකාරානි පුඤ්ඤානි, පබ්බ ජිතස්සප උපකාරානි පුඤ්ඤානි. ඒකම මා පුඤ්ඤ බයි. පිනට බය වෙන්න එපා. යා දෙසං වපතේ බීජං තා දෙසං හරතේ පලං. ඒ කොටස තියෙනවා ඒක. ඔබ කරගන්න කර්මානුරූපීව නැවත ඔබට උප්පත්තියක් මේ සසර ජීවිතේ ලැබෙනවා කියන එකත් එක්ක ඔන්න අපි තේරුම් ගන්නවා. ඊළඟ භවයට යනවා නම් මේ භවයේ කුසල කාය කර්ම, කුසල වචී කර්ම, කුසල මනෝ කර්ම කියන එක අපි ගාව තියෙනවා. දැන් අර මෙරිලා වැඩක් නැහැ මට කියන්න ඕනේ ඒක. ඒ නිසා මේකේ ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා කියලා දැන් අපේ සියදි විනාසා ගත්තයි කියලා මේක විසඳෙන්නේ නැහැ. වෙන්නේ කබලින් ලිපට වැටෙන එක. හරියට මේ ඔන්න දැන් මෙහෙම අපි කෝච්චි පාරක ඉන්නවා. මෙහෙම එනවා කෝච්චිය. එනකොට මේක හිටියොත් හැප්පෙයි කියලා මම යහපැත්තකට පයින්නවා. යහපැත්තෙනුත් කෝච්චියක් එනවා. දැන් මේක නම් අරකට පැන්නයි කියලා වැඩක් වෙන්නේ නැහැ. මේ කෝච්චියට වදින එක නැවතුණාට පිටිපස්සෙන් එන අනිත් කෝච්චියට වදින එක නවතින්නේ. ඒ වගේ අපි මේ ඉන්නේ පිංගුතුනි රේල් පාරවල් ගොඩක් උඩ. අපි උපදින භවවල රේල් පාරවල් වගේ. අපේ ජීවිතේ එන ප්‍රශ්නේ රේල් පාරවල් වල එන කෝච්චි වගේ. කොයි ට්‍රැක් එකට පැන්නත් අපි ඇවිල්ලා මේකේ වදිනවමයි. ඒ නිසා මේ ජීවිතේ හොඳ නැහැ කියලා මැරෙන එකවත් මේ ජීවිතේ හොඳ නැහැ කියලා මේ ජීවිතය අතහැරලා දාන එකවත් නෙමෙයි කරන්න ඕනේ. මේ රේල් පාරවල් වල ගෙවන ජීවිතය අතහැරලා දාන්න. තැන තැන රස්තියදු වෙන එක මේ සසරේ. අම්මලා කියන්නේ තැන තැන රස්තියදු වෙන්න එපා. අම්මෙක් කියනවා වගේ මේක අහන්න. මේ භවයේ තැන තැන රස්තියදු වෙන්න එපා නිකන් මෙරි ගිහිල්ලා. කොයි තැන හිටියත් කෝච්චි පෙට්ටි වලට වදින්න වෙනවා. සාදීනව කල්පනා කරන කෙනා ඔන්න කල්පනා කරනවා දෙයියනේ මැරිලා ආයි ඉපදිලා මට තියෙන ප්‍රශ්නේ ආයි ඉස්කෝලේ කාලේ මට මතක් වෙන අවුරුදු 16 අපි අයියෝ එක වනේ අරහි එක්තරා දවසක සල්පිලක් කියයි ඒකට මොන හරි ගෙනියන්න ඕනේ ඕරු හදන්න ඕනේ පාරු හදන්න ඕනේ හනසු හොයාගෙන යනවා ඉස්සර මතකද ඔය පින්වතුන්ලට පොත්පත් කවර දාන්න ඕනේ ගෙදර වැඩ තියෙනවා ඉස්කෝලේ ඉරිලා එහෙමම ක්ලාස් ඉවර වෙලා ගෙදර ඇවිල්ලා ආයි පාඩම් කරන්න තියෙනවා විභාග තියෙනවා ඉවරයක් නැහැ කවදාවත් ඉතින් මිනිස්සු වයසට ගියාම කියනවා ආයි පාසල් යන්න නැත්නම් කියලා මම පාසල් කාලේ කල්පනා කරා මට මතක් වෙනවා දෙයියනේ ඉස්කෝලේ ඇරෙනකම් බෑග් එක අන්තිම පීරියඩ් එකේ ඉඳන් කරේ දාගෙන හිටපු අපි හරිද අන්තිම පීරියඩ් එක පටන් ගන්න කලින් ස්කූල් බෑග් එක කරේ දාගන්න යෝවද තම්පව රෝමනු යේසු කියන්න කලින් ඉස්කෝලෙන් එළි එහෙම අපි දැන් කියනවා නම් අනේ ආයි ඉස්කෝලේ කාලෙට යන්න තියෙනවා නම් බොරුවක් නේ කරන්නේ පරණ කහපු කුෂ්ඨයක්
ඒ වේදනාව අමතක කරලා ඒ කාලේ කුෂ්ඨයක් ඇහුවා. කුෂ්ඨයක් කනගෙන හොඳ එකක් නෙමෙයිනේ. ආයි මේ දැන් කල්පනා කරන අනීති මට අර කුෂ්ඨේ ආයි හැදෙනවා නම් කහ කහ ඉන්න. වැඩක් නැහැ. මේ අවිද්‍යාසහගත කොටස සත්වයට ඉක්මවන්න බැරි සත්වයට මේක කල්පනා කරන්න තරම් චිත්ත ඒකාග්‍ර භාවයක් නැහැ. ඒක තමයි කියන්නේ වැඩි. චිත්ත ඒකාග්‍ර භාවයක් නැහැ. ඒ චිත්ත ඒකාග්‍ර භාවය නැත්තෙම ඇයි මෙයාලට වැඩ තියෙනවා. දැන් මේ හිතේ චිත්ත ඒකාග්‍ර භාවය කියන්නේ රත්තරන් පින්වතුනි සිත එකතෙන් කරන් ඉන්න එකටනේ. මෙම සිත එක අරමුණක එල්බගෙන ඉන්න එක. ඒ අරමුණ කුසල නිමිත්තක් වෙන්න පුළුවන් අකුසල නිමිත්තක් වෙන්න පුළුවන්. ඒකට කියනවා කුසල සමාධිය සහ අකුසල සමාධිය කියලා. අකුසල සමාධියටත් මිනිස්සුන්ට සමවදින්න පුළුවන්. හිතන්න මට කවුරු හරි කෙනෙක් බයිනවා. බැන්නට පස්සේ මං මුට දෙන්නම්කෝ මම මෙහෙමයි කියලා ඒක ඔස්සේම කල්පනා කරනවා නම් ඒකට කියනවා අකුසල සමාධියට සමවදිනවා කියලා. ඒ වගේම රාගයනුත් පුළුවන් නේ කාට හරි කෙනෙක්ට කැමැත්ත පොදවලා ඒකටම බැඳි ඉන්නවා නම් ඒක සනීප වෙන්න පුළුවන්. එහෙමනේ සාමාන්‍යයෙන් බටනලාවක් ගහනකොට ප්ලේයර්ට මේක සනීපයි. හොඳ ෆ්ලූට් එකක් අරගෙන ඩබල් G වගේ හොඳට පිච් කරලා තියෙන ෆ්ලූට් එකක් ගහන කෙනාට ඒ හඬ මිහිරිනේ. හොඳට ටියුන් වෙච්ච ගිටාර එකක් ගහන ගිටාරිස්ට් ඒක මිහිරිනේ. හොඳට ටියුන් වෙච්ච වයලින් එකක් ගහන වයලින් ආටිස්ට් ඒක මිහිරිනේ. හරියට කෝඩ් එකක් පංච් කරගෙන සින්දුවක් ගහන්න පුළුවන් පියානෝ ආටිස්ට් කෙනෙක්ට ඒක හරි මිහිරිනේ. හොඳට පිච් එකේ සිං කරන්න පුළුවන් කෙනෙක් සිංගර් කෙනෙක්ට හෙඩ්ෆෝන් එකක් ගහගෙන කැරෝකි එකකට හරි සිං කර ටික මිහිරිනේ. ඕක තමයි මේ අකුසලේ පැහැටි. ඒකනේ කිව්ව ආස්වාදයක් ඇත. හැබැයි අපි තේරුම් නොගත්තොත් අපි මේක බේරා නොගත්තොත් මේ යන්නේ කුසල පැත්තටද අකුසල පැත්තටද කියලා වැඩේ තමයි අර කුසල පැත්තේ එක අරමුණක හිත නවත්තන් ඉන්න පුළුවන් වුණාට අකුසල පැත්තේ එක අරමුණක හිත නවත්තන් ඉන්න බෑ. එකම සින්දුව නැවත නැවත අහනකොට එපා වෙනවා. එකම වීඩියෝ එක නැවත නැවත බලනකොට මිනිස්සුන්ට එපා වෙනවා. එකම සැමියත් එක්ක අවුරුදු ගාණක් ජීවත් වෙනකොට මිනිස්සුන්ට ඒ ජීවිතේ එපා වෙනවා. එකම වාහනේ පැද ඉන්නකොට මිනිස්සුන්ට ඒක එපා වෙනවා. ඒ තමයි අකුසල සංකල්පනාවන් වල ඉවරයක් නැති කෙලවරක් නැතිකම. මිනිස්සු ඒ නිසා මේ තණ්හාව විසින් මිනිස්සුන්ගේ හිතේ පහළ වෙන තෘෂ්ණාව විසින් මිනිස්සුන්ව අදිනවා මේ පැත්තට. ඒකයි මේ හැව්වේ මේ දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගන්නවා ලෝකයාව මේ ඇදගෙන යන්නේ කවුද? ලෝකයාව ඒ තැනට පමුණුවන්නේ කවුද? මිනිස්සුන් ඒ තැන් වලට ඇදගෙන යන්නේ කවුද? මිනිස්සු වසංගයට මේ මිනිස්සු මොනවද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ පිළිතුර ඔයගොල්ලෝ අහලා තියෙයි චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති කියලා ගාතාවක්. මේ සූත්‍රයේ කියවෙන්නේ වෙන කතාවක්. ඒ චිත්තේන නියති කියන එක පරියායක්. ඒක සිත විසින් ලෝකයා මෙතනදී ලෝකයා ගැන විශේෂයෙන්ම දේශනා කරනවා තණ්හාය නියති ලෝකෝ. ලෝකයේ ඇදගෙන යන්නේ තණ්හාව. තණ්හාය පරිකස්සති. තණ්හාව තමයි සත්‍ය වේ තැන් වලට පමුණුවන්නේ. ඇත්ත මේ කතාව හරිද? තණ්හස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්නකෝ. මේ මුළු ලෝකෙම ග්‍රාමීය ලෝකයාම තණ්හාව කියන එකම ධර්මයේ වසඟයට ගියෝය. හරිනේ? තණ්හාව කියන එකම ධර්මයේ වසඟයට ගිය ලෝකයා එක අරමුණක නැවතිලා නැති එක සාධාරණයිනේ. දැන් බලන්න ෆෝන් කම්පැනි එකක්. දැන් මේගොල්ලෝ දන්නවා මේක. මේගොල්ලෝ මේක දන්නවා. ඒකයි ඒගොල්ලෝ එකම ෆෝන් මොඩල් එක ඇයි කලර් ගහන්නේ? අපි හිතමුකෝ දැන් අලුත් ෆෝන් එකක් කෙනෙකුට ඕකේ සිල්වර් කලර් එකක් ගහනවා. ගෝල්ඩ් කලර් එකක් ගහනවා. බ්ලැක් කලර් එකක් ගහනවා. බ්ලූ කලර් එකක් ගහනවා. පින්ක් කලර් එකක් ගහනවා. ඇයි මේ? එක සත්වයාගේ තණ්හාව තමන්ව දැන් සමහරු ඉන්නවා ඒ දෘෂ්ටි වශයෙන් මං කැමති නිල් පාටට. මං කැමති කළු පාටට. ඒ කියන්නේ එහෙම බෑ. මේක එහෙම දෘෂ්ටි සහගත වෙන්න බෑ. අපිට ඇහැට අමාරු නැති කලර් එකක් තෝරගන්න එක වෙනයි. හැබැයි අවස්ථානුයෝගීව තෘෂ්ණාවට දාස නොවි තියෙන විදිය පාවිච්චි කරන එක වෙනයි. අරම යන සත්වයාට මේක මදිනේ. කොච්චර වුණත් මේක මදි පන්නනවා කෙලවරක් නැති වෙනකම් පන්නනවා. පින්වත්නි එනිසා සත්වයා හැමතිස්සෙම උත්සාහ කරන්නේ අකුසල සමාධිය අතරමං වෙන්න. මේ කොච්චර කිව්වත් මිනිස්සුන්ට මේකෙන් ගැලවෙන්න හරි අමාරුයි. මිනිස්සු මේකට පුරුදු වෙලා. ඒකයි මේකෙන් ගැලවෙන්න පුදුම වීරයක්. يعني පින්වතුනි ඇත්තටම තමන් ඇද ගන්න ඕනේ ආපස්සට. ඒකයි තමන්ට තමන්ව කන්ට්‍රෝල් නැති ජීවිතයක් මේ ලැබිලා තියෙන්නේ. يعني අපි දන්නේම නෑ අපි මේ අකුසලේ පාවි යනවා.
අන්තිමට වෙන්නේ මොකක්ද? අර ඇත්කුණේ වහපු කපුටට වෙන කතාව වෙන්නේ. මොකද්ද මතකද? කපුටෙක් ඇත්කුණක වැහුවා. ඔබ දකින්නවනේ මේක පස්සේ බුදු කෙනෙක්. වහලා දෙය යනවලු. එළදිගේ ගිහිල්ලා ගඟකට ගඟින් ගිහිල්ලා මූදට වැටුණා. දැන් කපුටට තාම පියාඹල එන්න පුළුවන්. මේ වෙලාවේ ඔබට පියාඹල ආපහු ගොඩ බිමට එන්න පුළුවන් කපුටට. හැබැයි ඒ කපුට නැහුණා පින්වතුනි. නැහුනේ මොකද? කවුරුත් කියන්න හිටියේනේ. ඔබ ඔය යන්නේ ආපහු එන්න බැරි ගමනක් කියලා. කපුට ගිහිල්ලා මේ මස් ටික කාලා අන්තිම ඇටකට්ට වෙනකම් ඉඳලා අන්තිම ඇටකට්ට මුහුද ගිලිනකොට කපුටටත් ඒ මුහුදෙම ගිලින්න වුණා. එයි එතකොට කපුටට ආපහු එන්න බැරි තරම් කපුට ඈතට පියාඹලා. කපුටට එන්න බැරි තරම් කපුට ඈතට පියාඹලා. ඒ වගේ සත්වය මේ කාමයන්ගේ උඩ නැගලා ඒ පංචකාම සම්පත්තියම පතපත කිසි ගාණක් නැතුව මේ මනෝ විතරකයට බය වෙන්නේ නැතුව ඒක පස්සෙම පන්න දැන් මම මෙහෙම කියනකොට තමන්ගේ හිත තමන්ට චෝදනාවක් කරනවනේ මම මේක ඉන්නවා කියලා. ඒක හරි වටිනවා. ඒක ගන්න. ඒ ඔබ පරාද වෙච්ච තැන. ඒක හැදුවේ නැතොත් හැමදේම මේ සසර යන්න දිතන් ඉන්නේ. ඇයි මේ බුද්ධෝත්පාද කාලයේ ප්‍රයෝජනෙට නොගත්තොත්? දැන් බලන්න බුදු බණේ තියෙන තණ්හායි නීතිය. තීලෝකෝ තණ්හායි පරිකස්සති තණ්හස්ස ඒක ධම්මස්ස සබ්බේ කිස්සස්සු ඒක ධම්මස්ස සබ්බේ වසමන්නකෝ. දෙවියන් අහනවා කුමන ධර්මයකට සත්‍ය වසඟයට ගියෝද? තණ්හස්ස ඒක ධම්මස්ස තණ්හාවට වසඟයට ගිහිල්ලා තියෙන්නේ. ඒස තමන්ගේ හිතට එන හැමදේම හොය මිනිස්සුන්ට කොච්චර ගත්තත් කොච්චර පෙන්නුවත් මදි ලෝකේ. හැමතිස්සම ලෝකේ අප්ඩේට් වෙවි ලෝකයට අවශ්‍යතාවය හද මවමව දෙනවා. හද මවමව දෙනවා. සත්‍යයකට ආස කරන සත්‍ය තමන්ගේ පහසුවට වඩා ලෝකය බලන. එහෙම යන අය ඇත්කුණේ වහපු කපුටට වුණා වගේම මේකේ නැවත ගොඩ එන්න බැරි තරම් ඈතකට ගිහිල්ලා ටික කාලෙකදී මේ මහා මුහුද ගිලිලා යනවා වගේ සතර මහා සාගරේ ගිලිලා යනවා වගේ සංසාර රෝගියට අහු වෙලා මේ සංසාරයේ ගිලිලා අතරමං වෙලා යනවා. ඉතින් කවදාවත් ගොඩ එන්න වෙන්නේ නැහැ. ඕකයි කතාව. කවරදාකවත් නැවත ගොඩ එන්නට වෙන්නේ නැත. හරි. මේ වෙලාවේ එක පාරුවකට වගේ නැගලා ඉන්නේ. මේ වෙලාවේ මේ කුඩ දැන් නටනට ඉන්න එපා. මේ වෙලාවේ මේ පොඩි පාරුවක් උඩ නැගලා ඉන්නේ හරිද මේ මහා සාගරේ සංසාරේ කියන. දැන් මේ කුඩට නැගලා අම්මෝ ඇතියන්තන් නැග්ගනි කියලා කොහොම හරි ඒ ගොඩට පැන ගන්න නැතුව මේක ගහගෙන ඔය පතුරු ටික පෙඟිලා මේක ආපහු මුහුදුබත් වෙනකම් ඕකුඩට වෙලා නටනට අමතක කරලා විනෝද වෙවි කකා බිබී එහෙම හිටියොත් හරි මේක තව ටික දවසකින් මේ පතුරු ටික පෙඟිලා ආයි මේක මුහුදුබත් වෙනවා. එදාට මේ අපි ඔක්කොම එකට යන් මෛත්‍රී බුද්ධ ශාසනයේ එකම බුද්ධ මණ්ඩපයක නිවෙමු. ආවල් බුද්ධ ශාසනයේ එකම බුද්ධ මණ්ඩපයක නිවෙමු. සංසාරය ගැන වගක් තුගක්වත් දන්නවනම් ඔය විහිළු කතා කියන්නේවත් නෑ. එහෙම මේ පිංගුතුනි හිතපු ගමන් එහෙනම් ඉතින් මේ මුළු ලංකාවම නිවන් දකින්නවනේ. ආයි ඉතින් කතා දෙකක් නැහැ නේ. අපි ඔක්කොටම ප්‍රාර්ථනාවක් ඔබමු කොහොම හරි ඊළඟ වෙසක් එක නිමිති කරගෙන හරි. අලුත් අවුරුද්ද නිමිති කරගෙන ඊළඟ අවුරුද්ද නිවන් අවුරුද්ද කියලා නම දාගෙන මේ කොහොම හරි එක බුද්ධ ශාසනික ඊළඟට බුදු වෙන 3 වෙනියට හරි 4 වෙනියට හරි 5 වෙනියට හරි බුදු වෙන බුදුරජාණන් වහන්සේලා ගැන ගාව නිවිල යමු කියලා. ඉවරයි. තමන්ට තේරෙන්නේ නැහැ. ඉතින් ඔබට විඳින්න තමයි වෙන්නේ. ඒකයි ඔබට තේරුම් ගන්නවත් වෙලාවක් නැති වෙනවා ඉස්සරහට. ඔබ මේ සසරට අහුවෙන්නේ ඔබ මේ සසර කියන උගුලට අහුවෙච්ච අය මතක තියාගන්න. ඒ උගුලට එක එක විදියට අහුවෙච්ච අය. ඔබට ඒ නිසා විඳින්න වෙනවා මිසක් හිතන්නවත් වෙන්නේ නැහැ. දැන් මේ තියෙන තරුණකම, නිරෝගීකම, සුවපහසු බව, දුෂ්කරතාවයන් වලට මුහුණ නොදෙන බව මේ පොඩි කරුණු 10ක් නේ අපිට සම්පත්. අපිට තියෙන තරුණකම තියෙනවා. ඒක වයස කියන එකෙන් ඉවරයි. ස්ථීර නැහැ නම් මේ තරුණකම. හරි. මොකද යොබ්බනා ජරාන්ත. යොබ්බනේ කියන එක ජරාව අන්තය කරගෙන තියෙන. තරුණකම කියන එක වයසට යෑම කියන එක ස්වභාව කොටගෙන පවතිනවා සහ කෙලවර කොටගෙන පවතින. නිරෝගීකම ලෙඩ වෙනකම් විතරයි. හරියට දැන් ඔහම නිරෝගීට හරියට එක ලෙඩක් හැදුනොත් නැවත ජීවිතාන්තය දක්වා හොඳ නොවන. ඉවරයි හිතේ කතාව. දැන් ඉන්නකො හෙට උදේ නැගිටිනකොට පිළිකාවක් තිබ්බොත් මොකද කරන්නේ? ටික හිතන්න ධම්මජ සංසාරේ හෙට පිළිකාවක් හැදෙන්න පුළුවන්. පුළුවන්. ඕගලන්ට හෙට පිළිකාවක් හැදිලා තිබ්බොත් මොකද කරන්නේ? මැරෙනවනේ. මනසින් භාගයේ 70ක් විතර මනසින් මැරෙනවා.
ඊට පස්සේ ඕකට බෙහෙත් කරන්න මැරෙනවා. අන්තිමට කොහොමත් මැරෙනවා. බෙහෙත් කරත් මැරෙනවා, නොකලත් මැරෙනවා. බෙහෙත් නොකර හිත හදාගෙන ඉන්නවා කියන එකත් දේසි පහසු දෙයක් නෙමෙයිනේ. අනේ ඉතින් කොහොමත් මැරෙන එකනේ මං ඔන්න ඔය ඉන්නවා කුණු වෙනකන් යනකන් කියලා. මේවා ඔක්කොම පැලිලා, කෑලි එළියට පැනලා, ලේ වැක්කිරනකන්, සර්වෝජස් වැක්කිරනකන් නිකන් ඉන්නත් බෑනේ අපි. අනිවාර්යෙන් හොස්පිටල් ගාන යන්න එපා. එක්ක මැරෙන්න ඕනේ. නැත්තම් හොස්පිටල් ගාන ගිහලා පුළුන් තියතිය, ගෝස් තියතිය, පුළුන් රෝල් හොය මේ බේත් කරන්න ඕනේ. හරි. ස්පිරිතාල ගාලේ පුළුන් ඉල්ල ගිහිල්ලා, ෆාමසිස් ගානේ පුළුන් ඉල්ල ගිහිල්ලා බේත් කරන්න ඕනේ. එක්ක මැරෙන්න ඕනේ. මැරනවා කියන ඔප්ෂන් එකක් නෙමෙයි. ආයි උපදිනවනේ ගිහිල්ලා. ආයි උපදින්නේ අලුතෙන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට ප්‍රශ්නයක් නෑ. ආයි උපදින්නේ අලුතෙන් වුණාට ආයි මේ වගේ සුකුමාල ජීවිතයක් ලැබෙයි කියලා හිතන්න. ඒක තමයි සසර. ඇයි මිනිස්සෙක් වෙලා ඉපදුනොත් එහෙමයි. මිනිස්සෙක් වෙලා නූපදිනොත් හිතන්න මේ අංග විකල වන්ද පින්වතුනි ඔබ නම් බුදුරණස්ගේ උපමාව. මහණෙනි මේ ලෝකෙ ඉන්න සත්වයා මහ පොළව තරම් මැරිලා ගිහිල්ලා නැවත සුගතියකට එන්නේ මම මේ අතට නිය පිටට පස් ටිකක් ගන්නවා. සඳහන් කරනවා නියපොත්තටම ගත්තෙත් නෑ භාග්‍යතුන් වහන්සේ කියලා. මේ එළියට තිබ්බ පුංචි නියපොතු කෑල්ලකට ගන්න. අරගෙන කියනවා මහණෙනි මේ මහා පොළව වගේ නම් මේ ලෝකෙ ඉන්න සත්වයා නැවත සුගතියකට එන්නේ මේ වගේ පොඩි පිරිසක් කියලා. එහෙනම් මතක තියාගන්න ඔබට සසරේ අතරමං වෙන්න වෙනවා මිසක දුක් විඳින ජීවිත සහිතව අපාය പ്രേත ලෝක තිරසන් ලෝකවල ගොඩ එන්න වෙන්නේ නැහැ විකතුනි. බල්ලෙක් වෙලා ඉපදුනත් වැසිකිලි ගානේ වැටිලා, කුණු ඉඳුල් කාලා, කුණු වලවල් ගානේ වැටිලා, මැක්කෝ වහලා කන් ඇතුලේ ওই බල්ලෙක්ගේ බලන විදිහට අපේ කනට කුරුමිනියෙක් ගියාම අපිට කොච්චර අමාරුද කියලා. ඒතර මේ බල්ලොන්ගේ මම දැකලා තියෙනවා මේ එකක් මේ නියපොතු වස්සේ මැක්කෝ වහනවා. දැන් හිතන්නකො විතන්ට මැක්කෙක් වහලා ඉන්නකොට උට අයින් කරගන්න බෑනේ. විතන්ට වහලා ඉන්නකොට මැක්කෙක් කෑවම කොච්චර රිදෙනවද කියලා දන්නේ නැත්නම් මැක්කෙක් අරගෙන ඇඟේ තියාගන්න. ඔය මැක්කා ගිහිල්ලා ඒක බැඳ ගන්නවාම ආය ඇද්දාම ගැලවිලා ඉන්නේ. ඒකයි ඔය බල්ලන්ගේ මැක්කෝ කැඩුවාම සමහර බල්ලොන්ගේ ඇඟාව හිමින් මැක්කෝ අපි අයින් කරලා තියෙනවා. අයින් කරනකොට මරලා නෙමෙයි හොඳේ අයින් කරලා බල්ලගේ හැම කෑල්ල කඩාගෙන ඉන්නේ. ඇඟාව එහෙම අයින් කරාම ලේනවා. ගලකින් ගැහුවා වගේ. බල්ල කෑ ගහනවා. කම්පෙත්ත මෙහෙම කළ හරවලා බලන්න. ඔය කන ඇතුලේ කොච්චර මැක්කෝ ඉන්නවද කියලා. බල්ලෙක් ගාවට ගිහිල්ලා කන ඔළුවට හේතු කරලා මෙහෙම කළ අත ගාලා බලන්න උට කොච්චර සනීපෙන් ඌ ඉන්නවද කියලා. ඌ ඒකට පුරුදු වුණාම කන බිම තියලා ඌ අතුල්ල ගන්නවා කන. බල්ලගේ ඇඟ කහනවා මැක්කෝ නිසා. කනකොට එයා මෙහෙම කළා නියපොතු ටික එළියට දාලා නියපොතු වලින් මෙහෙම කහ ගන්න. එක දවසක් මම ඔය අපේ බලු පුතෙක් කොහොම කහනකොට එයා කොච්චර මෙයාට රිදෙනවද කියලා බලන්න මෙහෙම කළා අත දැම්ම. එයා මෙයාගේ නියපොතු වලින් කහ ගන්න. මෙයාට සනීපයිද මේක ගන්නේ පොරෝකින් ගැහුවා වගේ. මං දාපු වත ආපහු ගත්තා. කෙනේ යාගේ තියෙන නියපොතුත් එක්ක යාගේ හැම හීරෙනවා. එයාට රිදෙනවා. හැබැයි යා කසා ගන්න. ඕගොල්ලෝ වගේ තමයි ඕගොල්ලන්ට කොච්චර කවත් කන් වලට කන් හැදි දාන්න එපා කියලා ඕගොල්ලෝ සවල් උදළු විතරයිනේ දාන්නේ නැත්තේ ඔකට. ඕගොල්ලෝ දානවනේ අහුවෙන එක දානවනේ කොල කැල්ලක් දැක්කොත් ඕක රෝල් කරලා ඒක බා ගන්න. යන ගමන් බයික් එකේ හැරි ත්‍රිවිල් එකේ හැරි යතුරු හම්බුනොත් ඕක බල මෙහෙම කරගන්න යතුරු කට වගේ. කුකුල් පිහාට හම්බුනොත් ඉස්සර නම් කුකුල් පිහාට වල අර පිහාටු පැත්තේ. දැන් පිහාටු පැත්ත නෙමෙයි දාන්නේ මිට පැත්ත. ඕක හොඳ වෙලාවට පොඩි උනේ නැත්තම් කොහු මිටවල් ඉදල් මිටවල් ඕවත් ඔය කනට දාගන්න. ඒ කියන්නේ ඇයි එපා කිව්වට වැඩක් නෑ අපිට සනීපයි නම් අපි කරනවා ඒක. නේ? එහෙම කියලා තේ අපිට සනීපයි නම් අපි කරනවා ඒක. ඒ වගේ තමයි අර බල්ල. හිතන්නේ මේ වගේ ජීවිතයක් ලැබිලා කස කුණු වෙන්න උනොත් මට මතකයි අපේ අක්කලගේ ගෙදර බලුපැතෙක් බලු පුංචෙක් හිටියා මේ. කොන්දෙන් පල්ලෙහා ඔක්කොම කුණු වෙනවා. යනකොට ඇඟේ මස් කෑලි හැම කෑලි බිමට වැටෙනවා. කොහොමද මේ වගේ ජීවිතයක් ලැබුණොත්? හරි ලේසි නෑ පින්වතුනි ඇඟේ වහන මැස්සෙක්වත් අය මට මෙහෙම ඉන්නකොට ඔය සමහර කය එළිය බණ එහෙම කරනකොට මැස්සෙක් කොඳුරෙක් කහනකොට ඉන්න බෑ අපිට. අපි ඔය දැකලා ඉතින් මෙහෙම කරනවා. ඇයි ඉන්න බෑ? ඒ කියන්නේ ඒක දැනෙනවා. ඒතර බල්ලෙක්ගේ කනේ වහනවා මැස්සෝ කටේ වහනවා ඇහි වහනවා ඌ එලෝල බැරිම තැන නිකයි. හරකෙක් වෙලා ඉපදුණු මේ හරක් වඳිනවා. මේ කට්ටව්වේ පිංගුතුනි ගහක ගෙට ගහලා යනෝනේ වතුර තිබාට ඌ ගාවට ගිහලා අත දැම්මම ඌ අතලෙව කනවා වතුර තිබාට. කණ්ඩ නැහැ.
තිබහ අව්ව හිටන් ඉන්න පුළුවන්ද අපිට? අව්වක හිටන් ඉන්න පුළුවන්ද අපිට? පැය ගාණක් කුඩයක් යටට යන්නේ නැද්ද? එහෙමනක් අර වගේ ජීවිතයක් ලැබුණොත් ඒක මැරෙන එක ඔප්ෂන් එක නෙමෙයි. ඒකෙන් වෙන්නේ කබලෙන් ගහෙන් වැටිච්ච මිනිහට ගොනා එන්න වගේ වැඩක්. කබලෙන් ඉඳලා ලිපට වැටෙනා වගේ වැඩක්. සමේ ජීවිතේ විනෝද වෙන එක නවත්තන්න මානසිකව. කයි උපමාවක් කියලා තියෙන්නේ කකුලුවා වතුර නටනකම් දිය කෙලිනවා කියලානේ. සැපයක් යයි හිතාගෙන ඔබ මොකද ගන්නෙ මේ වතුරේ දිය කෙලිනවා. ඔයගොල්ලොත් ඒ කකුලුවාගෙත් වෙනසක් නෑ. ඒක තමයි උපමාව කියලා තියෙන්නේ. වතුර නටනකම් හැලියේ දිය කෙලින කකුලුවා වගේ ඔයගොල්ලෝ මම මේ කියන තැනටපත් වෙනකම් කාමෙන් පස්සේ දූදු ඉන්නවා. අඩුව මේක තේරුම් ගන්න. දුවන එක නවත්තන්න එපා. බිලින්දව එහෙම නවත්ත ගන්න බෑනේ. එහෙම නවත්තන්න ඕනිත්. මොකද අනිවාර්යෙන් අපි දුරු කරන්න ඕනි පිටුතුනේ අපායගාමී රාගය. අපායගාමී ද්වේෂය, අපායගාමී මෝහය. එතකොට රාග ද්වේෂ කියන්නේ අනාගාමී වෙනකම් තිබ්බට සෝවාන් ඵලයට යද්දී අඩුම ගානේ ඒක අපායගාමී එක අර දැඩි එකක් නැති වෙනවා. අද මිනිස්සු කොච්චර හොඳ නැද්දනේ. කොච්චර හොඳ නැද්ද? රෑ 11ට 12ට ගෑන් ළමයෙක්ට පුළුවන් ද Facebook එකක ඔන්ලයින් ඉන්න. කොච්චර හොඳ නැද්ද? අධර්ම රාගෙන් යටපත් වෙලා. විෂම ලෝභය. වැඩක් නැහැ. ඒවා මම කියන්නේ මේ නැතිම කරලා එහෙම ඉන්න කියලා එකපාරට රහත් වුණා වගේ එහෙම ඉන්නත් බෑනේ. මම මේ සාමාන්‍ය මනුස්සයෙක් කතා කරන්න පිංගුතුනි. එකපාරට මේ ගස්ගල් වගේ යොහමිටහන් කියලා කියන්නේ නැහැ. හැබැයි අඩුම මේක දැනවත් ගන්න. ඒක ලොකු දෙයක් නේ. මේක දැනවත් ගන්න. අපිට මේ වගේ ගමනක් යන්න වෙනවා. මේ වගේ එකක් අපිට තියෙනවා ඉතුරු වෙලා. මේ වගේ සසරක් අපිට මුණ දෙන්න වෙනවා කියලාවත් දැනගන්න. එහෙමවත් සෙන්ස් එකක් මේ බුද්ධ ශාසනය හයි නොකර ගත්තොත් මේ මං ඇත්තටම දැකපු කාරණාවක් කියන පිටින් මේක මේ ගිහි අය පසකින් තැබේවා පැවිදි වෙන සාමින්හන්සේලා ගාව පවා දැන් අපි ගත්තාම විශේෂයෙන්ම සිල්මෑණිවරු ගන්නකො මම මේ උදාහරණ ස්වාමින්හන්සේලා සිල්මෑණිවරුන් අපිට අද පේන්නේ මේ දෙකොට්ටාසය ගත්තාම සමහරක් තැන්වලදී කැලණි පන්සලට එහෙම ගිහිල්ලා වන්දනා කරනකොට මේ ලැජ්ජ හිතෙනවා අපිට අපි ගැන. කියන්නේ අපි මේකේ කුලකයක්ද කියලා. හැම දෙයින්ම මේ අතර වෙන්න පහන වෙලා හිඟා කරනවා. සමහර ස්වාමින්වහන්සේලා මගේ ආපේ ආරණ්‍ය වලට ඇවිල්ලා අනේ ස්වාමීන් අපිට සබංකටයක්වත් නැහැ. මං ඉතින් බලලා මේ බුද්ධ ශාසනය එතනට වැටිලා නැහැ තාම. ඔය ලැජ්ජ නැති කතාව කියන්න එපා. වහන්සේලා හොඳට පිළිවෙත් පුරාගෙන ගමේ පිණ්ඩපාත කරගෙන ඉන්නකො මිනිස්සු මොකද කරන්නේ බලන්න. පන්සලට වෙලා නිකම්ම කාලේ කකා ඉන්නකොට එතකොට එහෙම මිනිස්සු එහෙම එකක් වෙන්නේ නැහැ ඉතින්. ඒකයි. මේ ශාසනය මතක තියාගන්න දේවදත්ත සාහිණාසියවත් එහෙම බඩගින්න හිටියා කියලා නේ. එහෙම මහා ප්‍රොෆෙෂනල් අර මේ මොකක්ද ඒකට කියන්නේ මහා වගකීමක් සහිත තැනක් මේක. මිනිස්සු දන්පත හදාගෙන ගෙනල්ලා මේ කොසපත් දෙදලා පූජා කරන. හැබැයි අපි ගත්තාම මහාන වෙන්නේ නැත්තු අතරේ පවා සසර දුක කෙලවර කරගන්නවා කියන එකට වඩා පේන්නේ යන ජීවිතේ මේන්ටේන් කරනවා කියන එක. අර මම දැක්ක ඊයේ පෙරේදා එක දුවක් තමන්ගේ විවාහය දවසේදී කොහෙද ගිහිල්ලා මහාන වෙලා. මේක මේ හින වෛරල්. කසාද බැඳලා ඊට වඩා හොඳයි කියලායි මට හිතුනේ. හරි. ඇත්ත කතාව. මොකද යාමින් කහමින් ධනක් පිනක් කරගෙන ජීවත් වෙනවා. දැන් කෙලින්ම මේ තොණ්ඩුවට අහු වුණා වගේනේ. වටාත්ත තියාගන්න තේරෙන්නේ නැතිව සිවුර පරව ගන්න තේරෙන්නේ නැතුව මේ දැන් මාධ්‍ය වලට ඇවිල්ලා සංදර්ශනයක් වෙනවා කියන්නේ ඊට වඩා හොඳයි විවාහ වුණා. වැරදි තැනින් නම් මේක අල්ලගන්න එපා. මේ ශාසනය මැජික් පෙන්වන්න තියෙන ශාසනයක් නෙමෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ අර උඩර නැගල පින්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ කිව්වා දැන් නල්ලේ අලුත් ගා ගනින් කියලා. හරිද? මේ කියන්නේ මැජික් පෙන්වන්න නෙමෙයි ශාසනය ආවේ. දර්ශනයක් අවබෝධ කරගන්න. ඒ දර්ශනය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ පිංගුතුනි. අපි අඳින සිවුරේවත්, අපි කපන කොණ්ඩේ විදිහවත්, අපි පොරවන විදියෙන්වත්, අපේ ලස්සනවත්, අපේ අලංකාරයවත් ඒවත් එක්ක බැඳෙන මානසිකත්වයේ මේවා පුහු මානසිකත්ව. අවබෝධය කියන කීට වඩා වෙනස්. ඒ කියන්නේ නාන්න නැතුව සිවුර හොදන්න නැතුව ඉන්නවා කියලා නෙමෙයි. ඒවා මේන්ටේන් කරගෙන නුමුත් අවබෝධය තුළ ජීවත් වීම වෙනයි. අද ඇත්තටම මම මේ කියන්නේ පිංගුතුනි. එහෙම හරි අඩුයි. ඉතින් ප්‍රඥා මට්ටම ගත්තාම අපි 100%ක් බලාපොරොත්තු වෙනවා 120ක් 25ක් 18ක් වගේ තමයි දෙන්න පුළුවන් උපරිම. භාවනාවක් කරෙන්නේ නැහැ. ඇත්ත කතාව මේ.
භාවනාවක් කරන්නේ නෑ. දැන් මම හොඳ කතාවක් කියන අපි ඉස්සර භාවනා කරනකොට අපි A4 ෂීට් හරි half sheet කොල ඉස්සර half sheet උත් නෑ අපිට හම්බ වෙන්නේ. ලොකු සයින් හාසෙලා print out අරගෙන වැරදිච්ච කොලවල අනිත් පැත්ත තමයි අපි ගන්න. ලොකු සයින්ස්ලා ඉන්න සේනාසන print outs ගන්න ඕනේ. අරගෙන කොල වරදිනවා. වරදිනකොට ඒවා විසික් කරන්නේ නෑ. කියන අපිට එහෙම ලොකුවට half sheet A4 sheet අරවා මේවා තිබ්බේ නෑ. මේ දැන් වගේ 75 GSM 80 GSM කීකේ ලියන්න. ලොකු සයින්ස්ලා print out කරගෙන විසික් කරන කොල ටික කුණු බක්කියෙන් ඇහිඳ ගන්න. ඇහිඳගෙන වගු ගහ ගන්නවා. වගු ගහගෙන භාවනා කරන කාලය ලියනවා. දැන් කාලසටහන මට කවුරුත් කාලසටහනක් හදලා දුන්නේ මතක තියාගන්න. මාගේ මනුස්ස ජීවිතයේ කාලය ගෙවිලා යන්නේ කවර ආකාරයෙන්ද කියන එක මා විසින් වගකීමක් ගත යුතු නිසා මා විසින් කාලසටහන හදාගත්තා. නමුත් දැන් එන ස්වාමීන් වහන්සේ නමකට සිල්මෑණි කෙනෙක්ට අපි කාලසටහනක් දුන්නොත්. ගිහි කෙනෙක්ට අපි කාලසටහනක් දුන්නොත්. ඒගොල්ලෝ එක දවසයි දෙකයි ඊට පස්සේ එක නෑ. බලන්න බොරුද කියලා. භාවනා කරන්න chart මම print outs අරගෙන හරිද මේ ඉස්සර අපිට හොඳ printers තිබ්බේ නැහැ. අර cartridge printers තිබ්බේ පින්වතුනි මට මතකයි මම මේ gloves දාගෙන syringe එකකින් cartridge fill කර print out අරන් දෙනවා භාවනා කරන්න. මං එච්චර මහන්සියෙන් අරන් දෙන print out එක මේගලන්ට පුරව ගන්න මේ. පස්සේ මං ඒක තව අප්ඩේට් කරා. දැන් app එකක් හදලා දුන්නා. තාක්ෂණයේ දුන්නු නිසා. අප්ඩේට් කරන්න. කෝ? ඉතින් අවසානෙට මං තේරුම් ගත්ත දේ තමයි මේ මං දක්කන් යනවට වඩා ඔබට ඕනේ තැනට ඔබ ළඟා වෙන්න. ඒකනේ මට කරන්න පුළුවන්. දැන් මං එතනින් සමස්ත ලෝ සත්‍යයක් කෙරෙහිම අරයට මෙයාට කියලා විශේෂත්වයක් නෑ. ඔක්කොටම මේ හැන්ද බෙදලා තියෙන්නේ. මෙච්චර කාලයක් ඔල්ල හදලා අරවා කරලා භාවනා කොල බලලා මේවා කරලා විෂය පද්ධති හදලා දීලා පාඩම් කරමු. දැන් ඒව නෑ. මං ඉන්නවා. බණ කියනවා. සමස්තයටම යහපත එකපාර පොදුවේ. තම තමන්ට ඕනි දේ තම තමන් අරගෙන තම තමන්ට ඕනි තැන නැවතීමේ පූර්ණයිතිය තම තමන්ට තියෙනවා. හරිනේ. නැත්තම් පිටින් මේ මිනිස්සුන්ටත් ඒක වදයක් නේ. දැන් අපි නිතරම ගිහිල්ලා හදනකොට මේ මිනිස්සුන්ට ඒක වදයක් නෙමෙයි. දැන් ඔබට තේරෙනවද මම මේ කතා කරන්නේ ප්‍රතිපත්තියෙන් අඩු වෙන මිනිස්සු තණ්හාවෙන් මිදෙන්නේ නැත. ඔවුන් මේ එපිසෝඩ් එකත් රඟපාලා පහළට බැස යනු ඇත. මම දැක්ක පහුගිය කාලේ අර නාට්‍යයක් එළියට ඇවිල්ලා හාමුදුරුවෝ කෙනෙක්ගේ චරිතයක් ගැන කතා බහ කරනවා. ඒකේ සාධාරණීත්වයකුත් තියෙනවා. හේතුව ඒ හාමුදුරුවොත් කරන්නේ රඟපෑමක් වගේම මේකත් එක එපිසෝඩ් එකක් භික්ෂු එපිසෝඩ් එක රඟපානවා වගේ ඇත්ත සිල් සමාදන් වෙලා මේ දේවල් ටික තියෙනවා. සාදු ඒ සංඝරත්නයට මුකුත් කියනවා නෙමෙයි. නුමුත් නිවන් අවබෝධ කර ගැනීමට කියා රඟපාන උපාසක උපාසිකාවනුත් කරන්නේ ඒ එපිසෝඩ් එකම රඟපාන එක නෙමෙයිද බලන්න. යථාර්ථය තේරුම් ගන්නවද ඕක නෙමෙයිද කරන්නේ. මම සති දෙකක් භාවනාව එක පාටම කරන එක නැවතුවොත් එහෙම වැඩසටහන භාවනා කරද නෑ ස්වාමීනි ඔබ වහන්සේ නවත්තනකොට අපිත් පැය දෙක භාගෙට බැස්සා නිකන් මට ඕනවට නිවන් දැකලා වගේ. හරියට නිකන් මොකක්ද මේකට කියන්නේ? ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ? මිනිස්සු කැමති අකුසලේ මුලා වෙවි යන්නේ. ඒගොල්ලන්ට ඕනේ කාලා බීලා විනෝදෙන් ඉන්න. ඇත්තමයි මම මේ කියන්නේ. මම එක ආරණ්‍ය සේනාසනයක් හදලා සසර දුක නිවෙන්න බණ කියලා ආරණ්‍යට එන ස්වාමින්වහන්සේලා ඕන්නම හදලා පෙන්නන්න 1000ක් ගෙනල්ලා මට මේ 1000ත් එක්කම රැයට බජව් දාන ගානට ඒගොල්ලන්ගේ මනස හදන්න පුළුවන්. මං අනිවාර්යෙන් ආරණ්‍යට මගේ පැත්තෙන් කන්ට්‍රෝල් කරලා හරියනම් අපි හොඳ ඔක්කොම රැයට කාලා සතුටින් සැනසීමෙන් ඉමු. මෙහෙමයි ටීවී එකක් බලලිමු ෆිල්ම් එකක් බලලිමු කියලා කිව්වොත් ඔබ නැහැ කියනවා නම් හදලා පෙන්නන්න. ඔබ දැන් ගෙදර ඉන්න නාට්‍ය බලන්නේ ඔබත් එතනටපත් කරන්න පුළුවන්. කියන්නේ මිනිස්සුන්ට හැබැයි අපි එහෙම කරේනේ. අපි ගිහිල්ලා සමහරක් තැන්වල ඉඳගෙන ඉද්දි අදටත් පින්වතුනි පාරේ යනකොට මම මේ කියන්නේ ඒකයි. මෙහෙම පාරේ යනකොට එක ආරම්මණයක් දැකලා නැවත බලන්න ඕනි කියන දෙවෙනි සංඥාව නම් හිතෙන් එන්නේ නැහැ. ආවොත් වැරදිලාවත් ආවොත් බලන්නේ නැහැ. ඇයි? දන්නව හිත කොහෙටද ගෙනියන්න ඕනේ කියලා. එතනටපත් වෙනව විනා අර පරාජිත භූමියේ කටයුතු කරන එක නම් පිංගුතුනි ඔබට මං කියන්නේ මම මේ අනුකම්පාවෙන් කියන්නේ. මේ අනුකම්පාවෙන් කියන්නේ පිංගුතුනි මාර්ගය දේශනා කරලා ඉවරයි. පාර කියලා ඉවරයි. දැන් තියෙන්නේ යන්නනේ. දැන් මේ යන්නේ නැති පිරිසක් ඉන්නවනේ. Tamanට භාවනා කාලේ ලියා ගන්න බෑ නේද? තමන් භාවනාව මේන්ටේන් කරන්නේ නැත්තම් දැන් අර අමාරුවෙන් කියලා දුන්න මරණ සති භාවනාව බලන්න කොච්චර වටිනවද කියලා. සති සංවේග ඥාන කොහෙන් ඒවා
රැල්ල අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනියන් කියලා පිටේ පච්ච ගහගත්තට වැඩක් නැහැ. කසින භාවනාව දෙන කාලෙට මේ කොන්ක්‍රීට් දාලා කසින මණ්ඩල හදලා කසින මණ්ඩලයේ කරේ. දැන් කසින මණ්ඩලයේ වලේ හදපු කට්ටිය ඇලේ. අමතක කළා. ඉවරයි. කෝ කසිනිය වඩන අය දැන්. කෝවර මම මුල් කාලේදී අවුරුදු දෙකකට විතර කලින් කිව්වා නේද? ප්‍රහාණ සංඥාව භාවිත කරන්න ප්‍රහාණ සංඥාව ඔබට මේ දේශනාවලදී කිව්වා හරිද මේ නාලිකාවන් හරහාම. ප්‍රහාණ සංඥාව භාවිත කිරීමෙන් ඔබ ටික කාලෙකින් ඔබ ඉන්න තැන ඔබටම හොයාගන්න බැරි වෙයි. ඉතින් අවුරුදු දෙකක් දැන් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් ඔබ දන්නවා ඔබට කොච්චර කාලෙකින් කෙලස් ධර්මයක් ඉපදිලා නැද්ද කියලා. ඒ කාලේ නම් ඔන්න කට්ටක් ඇවුනා කියනවා. දැන් කටු නෙමෙයි කටු පඳුරු වල පැටලිලා ඉන්නේ. කොහොමද දැන් ඒවා? ඒතර ඔබ මේ කාලයද කන්නේ? ඔබ මේ බුද්ධ ශාසනයේ ප්‍රත්‍යලාභය බලාගෙන ධර්මයේ දායාද කරගෙන ආමිෂය දායාද කරගන්න එපා. ඇත්තත් මේක වෙන සැනසීමක් තියෙනවා. කසාද බඳින්න ඕනේ නැහැ, දරුවා හදන්න ඕනේ නැහැ, ගෙවල් දරුවල් වල ඕනේ උයන්න පියන්න ඕනේ. ඒ සැනසීම වෙනයි. ඉතින් ඒකට නම් මානුනේ ඉතින් අපරාධේ මේ වගේ තැනක මහාන වෙන්නේ. මේ වගේ තැනක කියලා කිව්වේ මේ ප්‍රතිපත්තියට කතා කරන කෙනක. ඕන තරම් තාපසෙක් වෙන්න පුළුවන්, හිමාලයට යන්න පුළුවන්. ඒ වගේත් ඕකම ඔය ඔපචුනිටි එකම තියෙනවා. දැන් ඔය මිත්‍යා දෘෂ්ටික ආගම් ගත්තාම එහෙම පුදුම සැලකිල්ලක් සලකන්නේ නේ. කිරිවලිනුත් නාවනවා. දැන් අපි කවුරුත් කිරිවලින් නාවන්නේ නේ. ඒ වගේ ඕන තරම් කාලා බීලා ජීවත් වෙන්න ඕනේ තැන් තියෙනවා. ප්‍රතිපත්තිය පුරා ගැනීම පිණිස ධර්මයේ උපයෝගී කරගන්න එක තමයි කරන්න ඕනේ. අන්න. තණ්හාය නියති ලෝකෝ. ඇයි ලෝකයට මේක කරන්න බැරි? දැන් තේරෙනවනේ. ඕකට තමයි ධර්ම දේශනාව කරේ. ඇයි ලෝකයට මේක කරන්න බැරි? ලෝකයා තණ්හාව විසින් මෙහෙයවන්නේ වෙන පැත්තකට. තණ්හාවේ පරිකස්සති තණ්හාවේ විසින් මේ සත්‍යව Tamanටවත් තේරෙන්නේ නැති වෙන ඇදලා වෙනත් තැන් වලට ඔබලා. ඒගොල්ලෝ ඒ වගේ යනවා. තණ්හස්ස ඒක ධම්මස්ස. මේ තණ්හාව කියන එකම ධර්මයට සබ්බේව වසමන්නෝ. එක්ක උපමාවක් කියන්න. දැන් තණ්හාව. මගේ පින්වතුන්ලා මේ වචන අහලා තියෙනවනේ. ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා අහලා තියෙනවා. අනිවාර්යෙන් ඉතින් ධම්මජෝසංසගේ වනහනවල මේවා අහලා තියෙනවා. මම කියලා තියෙනවා. ඕගොල්ලෝ දැන් බලන්න ඕගොල්ලෝ දන්නවද කියලා? ලෝභයේ ලක්ෂණය කුමක්ද? රසය කුමක්ද? පච්චුපට්ඨානිය කුමක්ද? පදට්ඨානිය කුමක්ද? අඩුම එක දන්නවනම් ඔබ සතුටු වෙන්න. ඔබට ගෞතම බුද්ධ ශාසනයේ උණුසුමවත් ලැබිලා කියලා. හැබැයි ඔබ දන්නේ නැත්නම් සතුටු වෙන්න. ඔබට මේ බුද්ධ ශාසනයේ හැවණක්වත් වැටිලා නැහැ කියලා. තණ්හාය නියති ලෝකෝ. තණ්හාව විසින් තමන්ව පන්නනවා නම් මතකෙ තියෙන්න ඕනේ හරි දොළුවේ. තණ්හාවේ ලක්ෂණිය කුමක්ද? තණ්හාවේ රසය කුමක්ද? තණ්හාවේ කෘත්‍ය කුමක්ද? තණ්හාවේ පච්චුපට්ඨානිය කුමක්ද? තණ්හාවේ පදට්ඨානිය කුමක්ද? තණ්හාව ඇති වෙන්නේ කුමන ස්ථානවලද? කුමන වේශයෙන් තණ්හාව ඇති වෙනවද? කුමන වංචනික ධර්ම ඔස්සේ තණ්හාව ඇති වෙනවද? දන්නේ නැහැ කියන්නේ. ඔබ ගවේෂණය කරලා නැහැ කියන එක. හුදු කරලා තියෙන්නේ. මේ මනුස්ස ජීවිතේ මහ පොළව නැත්තම් වැසිකිලි පුරෝණ එක විතරයි. ඒක විතරයි. ඉතින් ටිකක් අමාරුයිනේ. මට තේරෙනවා. හැබැයි මේක ඉතින් පිටුතුනේ ඔයගොල්ලෝ ගන්න ඕනේ එකයි. මේක ගත්තේ නැත්තම් ඉතින් වැඩක් නැහැ. මේක අරගෙනම යන්න. හරි. ඔබට ඒ සඳහා සිහි උපදවාගෙන කටයුතු කරන්න තණ්හාවෙන් මිදෙන්න මේ දේශනාව අනිවාර්යයි. හේතුවක් වෙයි ජීවිතේ එක වෙනස් වෙන ලක්ෂණයක් කරගන්න මේ දේශනාව නිකන් අහන්න නිකන් නැවත අහන්න. අහනකොට ජීවිතේ වෙනස්කමකට භාජනය වෙයි. ඒ සඳහා මේ දේශන ඔබට උපකාර වේවා, හේතු වේවා, වාසනාව වේවා, පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට දේශනාව අවසන් කරනවා. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණී කිරීමට අවකාශය සලසා දෙමින් මේ උතුම් ධර්ම දේශනාව විකාශය කිරීමට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ කුරුණෑගල මල්සිරිපුර රත්තරන් හන්දිය ලිපිනේ පදිංචි දැනට ඩුබායිහි සේවයේ නියුතු ජේ.එම්. චන්ද්‍රාවතී මණිකේ මහත්මිය ප්‍රධාන අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙන ජනවාරි 14 වෙනි දින උපන්දිනය සැමරූ ගයාන් නිශාර් මුණුබුරාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ පන්දනයක් ප්‍රාර්ථනා කරගෙන කොරෝනා වසංගතය හේතුවෙන් ජීවිත අහිමි වූ සියලුම ශ්‍රී ලාංකිකයන්ට පින් අනුමෝදන් කිරීම, ගංවතුරු විපත් ඇතුළු ස්වභාවික විපත් වලට මුහුණ දීමේගේ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම,
මේ දේශනාවට දායකත්වයේ දරන චන්ද්‍රාවතී මණිකේ මහත්මියට වහවහාම සුඛාපටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස චන්ද්‍රාවතී මණිකේ මහත්මියගේ දයාබර දූ දරුවන් ඇතුළු පවුලේ සැමටත් සියලු ගම්වැසි අසල්වැසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන උදා වූ 2022 නව වසරට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කිරීමට ගයාන් දුෂ්‍යන්ත මහත්මිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. පින්තුන්ගේ ප්‍රාර්ථනා පරිදි අද දවසේ මේ රැස් කරගත් රේදුණු කුසල නමින් මියගේ සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන සියලු මියගේ ඥාතීන් පින් අනුමෝදන්ව සසර ජීවිතය සෝපත් කරගෙන උතුම් නිවනින් දිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ ධර්ම ශ්‍රවණය කර ඔබ සියලු දෙනාටම දායකත්වයෙන් කටයුතු කර ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනීය බෝධියකින් නිවිල යන්නට මේ කුසල් පාරමී ශක්තියින් පාරමී දහම් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා බ්‍රහ්ම රාජවරු බඹලොව සැනසෙත්වා දෙවියන්ද බමුන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණීය සුවසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවී යන්නට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරන ඔබ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ කුරුණෑගල මැල්සිරිපුර රත්තරන් හන්දියේ ලිපිනේ පදිංචි දැනට ඩුබායිහි සේවයේ නියුතු ජේ.එම්. චන්ද්‍රාවතී මණිකේ මහත්මියගේ පින්බර දායකත්වයෙන් නිතු සිදු කරනු ලැබූ ධර්ම දානමේ පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමේ පින්කමේ ආනුභාවයේ බලයෙන් චන්ද්‍රාවතී මහත්මියගේ සියලු සත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවා. අපල උපද්‍රව ඇතනම් ඒවා දුරු වේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමේ කුසලය ජේ.එම්. චන්ද්‍රවතී මණිකේ මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාටම ආශිර්වාදයක් වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තිරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා